සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරව ආදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අද මේ පැවැත්වෙන්නේ 44 වෙනි දේශනාව. මේ වෙනකොට අපි දේශනා 43ක් කරලා ඔබේ දේශනා 43 මම හිතන්නේ සමහර උදවිය අහලා ඇති. සමහර උදවිය දේශනා කිහිපයක් අහලා ඇති. ඉතින් මම සමහර විට සමහර සූත්‍ර දේශනා විදර්ශනා දේශනා 3කින් 4කින් විතර වාය කරන අවස්ථා තියෙනවා. එතකොට ඒකේ සමහරට ඔබට එක කොටසක් විතරක් ඇහුවට සමහරට සූත්‍ර දේශනාව තේරෙන්නේ නැහැ. ඒක නිසා ඔබට සිද්ධ වෙනවා සමහරට සූත්‍ර දේශනාවේ පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස ආදී දේශනා ටික පිළිවෙලට අහන්න. පින්වත්නි, මේ විදර්ශනා ධර්ම දේශනා මාලාව මම දේශනා තෝරගන්නකොට පවා ඒ තෝරගත්තේ අර ටිකක් ඒ දහම් කරුණු ටික අර ගැඹුරු පැත්තට යන ආකාරයෙන්. ඒ වගේම තමයි මට අර සමහර කරුණු ඉස්මතු කරන්න ඕන වෙනකොට මම ඊළඟ සූත්‍රය තෝරගන්නේ ඒ කරුණු ඉස්මතු කරන්න උවමනා සූත්‍ර දේශනාවක් විදිහට. ඉතින් ඒක නිසා දේශනා මාලාව පිළිවෙලකට යම්කිසි කෙනෙක් ශ්‍රවණය කරනවා නම් ඒ පින්වුතුන්ට ලොකු දහම් දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මා කල්පනා කළා. එතෙන්ම මට කතා කරා විදර්ශනා ධර්ම දේශනා අහන ඇතැම් පින්වුතුන් සමහර උදවියට ටිකක් ගැඹුරු වැඩි කියලා. ඉතින් ගැඹුරුයි තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අපිට ඒ ධර්මයේ ගැඹුරු නෙවෙයි. අපි එහෙනම් ඒ මට්ටමට අපි අපේ දුර්වලතාවයක් තියෙන්නේ. ඒ මට්ටමට එන්න අපේ දුර්වලතාවයක් තියෙනවා. අපි ඒ දුර්වලතාව අපි හදාගන්න ඕනි. ඒ දුර්වලතාවය හදාගන්න ඕනි. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරපු දේශනානේ. එතකොට මේ දේශනා කරලා තියෙන්නේ අපිටනේ. අපි යහපත පිණිසනේ. ඒතර රහතන් වහන්සේලා මේ දේශනා මේ දක්වා ඒ කියන්නේ රහතන් වහන්සේලා දේශනා ආරක්ෂා කළේ ඒ ශ්‍රාවක සංඝරත්නී ස්වාමීන් වහන්සේලා මේ දේශනා ආරක්ෂා කළේ අපේ ප්‍රයෝජනෙටනේ. ඒක නිසා අපිට මේ උතුම් දේශනා අහලා ටිකක් ගැඹුරින් කල්පනා කරන්න වෙයි. මේ දේශනා තේරුම් ගන්න. ඉතින් ඒක ඔබටම යහපත පිණිස පවතිවි. එතකොට පින්වත්නි, ඉතින් ඒකට අපේ ජීවිතේ ලොකු කැපකිරීමක් තියෙන්න ඕනි. මේ ධර්මයේ ගන්න අපේ ජීවිතවල ලොකු කැපකිරීමක් තියෙන්න ඕනි. මතකනේ අපි මීට පෙර ඉගෙනගත්තු ධාතු විභංග සූත්‍රේ. ඉතින් පුක්කුසාති ඒ රජ කෙනෙක්නේ. නේ ඒ පුක්කුසාති
රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ගුණ ටික අහලා, ධර්මයේ ගුණ ටික අහලා, ශ්‍රාවක සංඝරත්නයේ ගුණ ටික අහලා, ආනාපාන සති සමාධිය ගැන අහලා තමයි පැහැදුනේ. පැහැදිලා මේ රජ සම්පත් අතහැරිය. රජ සම්පත් අතහැරියේ. හරි. රජ සම්පත් අතහැරලා, රාජමාලිගා අතහැරලා, අන්තఃපුරය අතහැරලා, ඒ සියලු සම්පත් අතහැරලා තමන් විසින්ම ඒ කසාවතක් දරාගෙන කෙස් මුඩු කරගෙන තමා විසින්ම කසාවතක් දරාගෙන භාජනයක් අතින් අරගෙන පිටත් වුණේ. ඉතින් බලන්න ඒ අතහැරීම ඒක පුදුම දෙයක් කැපකිරීම කියන එක. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රතිඵල ගන්න යම්කිසි කෙනෙක් ඒ ධර්මයේ ප්‍රතිඵල ගන්නවාද ඒ සෑම කෙනෙක්ම අප්‍රමාණ කැපකිරීමක් කළ යුතුයි. අපිට සමහරවිට හිතට ගිහිලා තියෙනවා මේ ටිකක් මේ පොඩ්ඩක් මේ මලක් පූජා කරපු පමණින් සමහර විට රහත් වෙන්න පුළුවන් කියලා. සමහර විට දාන ටිකක් පූජා කරපු පමණින් රහත් වෙන්න පුළුවන් කියලා. එහෙම නෙවෙයි. මල් පූජා කරලා දැන් අපදාන පාළි වල තියෙනවා තමයි මල් පූජා කරලා, සමහරට දාන පූජා කරලා, සමහරට සෑයක් වන්දනා කරලා අරහත්ත්වයටපත් වුණා කියලා විස්තර තියෙනවා තමයි. හැබැයි ඒ අරහත්ත්වයටපත් උනේ මල් පූජා කරපු පමණින් නොවේ. ඒක වරදවා තේරුම් ගන්න එපා. සෑය වන්දනා කරපු පමණින් නොවේ. ඒ අරහත් ඒ සසරින් නිදහස් වුණේ. ආර්ය සත්‍ය අවබෝධ කරගත්තේ. හරි. ඒ උදවිය සසරේ යම් දෙයක් පුරුදු කරලා තියෙනවා. හරි. යම් දෙයක් කැපවෙලා අප්‍රමාණ කැපකිරීමකින් යම් දෙයක් මේ පුරුදු කරලා තියෙනවා. ඒ පුරුදු කරපු එකේ ප්‍රතිඵලේ අර සංස්කාරයේ හැදෙනකොටම ඒක මතුවලා එන්නේ. ඒක නිසා මේ අපිටත් මේ ධර්මයේ පුරුදු කළ යුතුයි. කැපකිරීම කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මේ ධර්මයේ දියුණු කරගන්න කෙනෙකුගේ ජීවිතයට ඕනි ප්‍රධාන වශයෙන්ම ආතාපි කෙලස් තවන වීරිය ඕනි. ඊට පස්සේ පහිතත්තස්ස විහෙරතෝ ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ කියලා තියෙනවා. පහිතත්තස්ස විහෙරතෝ කියලා කියන්නේ දහමට දිවි පුදා කටයුතු කිරීම. කාය ජීවිත දෙකේ අපේක්ෂාව අතහැරලා ධර්මයේ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරලා ඒ ධර්මයේ හැසිරීම. පහිතත්තස්ස විහෙරතෝ කියන්නේ අන්නේ දෙක මොකද්ද? ආතාපි කෙලස්තවන වීරියත් පහිතත්ත දහමට දිවි පුදා කාය ජීවිත දෙකේ අපේක්ෂාව අතහැරලා ධර්මයේ පුරුදු කිරීමක් කියන ඒ දෙක ඇති කෙනෙකුට ඒ ධර්මයේ ප්‍රතිඵල ගන්න පුළුවනි. නැත්තම් සාමාන්‍යයෙන් අපි මේක ගොඩාක් සරලව ගත්තොත් අපිටමයි ඒක පාඩුව තියෙන්නේ. මොකද අපිට සමහරට වීරිය කරන්න පුළුවන් උදවිය වෙන්න පුළුවනි. සමහරට හොඳ ප්‍රඥාව තියෙන උදවිය වෙන්න පුළුවනි. සිහිනුවන තියෙන උදවිය වෙන්න පුළුවනි. නමුත් අපි සමහර විට ඒක ඔප්නංව ගන්න උත්සාහ කරන්නේ. දැන් සසරේ පින තිබුණට සසරේ ඒක පුරුදු කරලා තිබුණට අපි වීරිය කළ යුතුයි එතෙන් එන්න. ඒක මතු කරගන්න. නැත්තම් එහෙම මතු වෙන්නේ නැහැ. නැත්තම් මතු වෙන්නේ නැහැ. ඒක නිසා අපිට ලොකු වීරියක් උවමනා වෙයි මේ ධර්මයේ දියුණු කරගන්න. ඉතින් පින්වත්නි අද මා ඔබට කියා දෙන්න කල්පනා කළේ ඔබ අහලා හුරු පුරුදු සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම කිංසුකෝපම සූත්‍රය. සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේ තුල අඩංගු කිංසුකෝපම සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව හරි ලස්සනයි. හැබැයි ඔබට දැන් මේ සූත්‍ර දේශනාව මම කියන්නේ දේශනාවේ තියෙන විදිහට මම කියාගෙන යනවා. හරි. ඊට පස්සේ තමයි අපිට මේක විස්තර කරන්න වෙන්නේ. සමහරට ඒක ඊළඟ දේශනාවෙන් වෙන්න පුළුවනි. හරි ලස්සන සූත්‍ර දේශනාවක් කිංසුකෝපම සූත්‍රය. ඉතින් ඔබ මේ දේශනාවේ මුලින් මේ දේශනාව ගොනු කරලා තියෙන විදිහ ඒ ගොනු කරලා තියෙන විදිහ ඔබ හොඳට අහගන්න. ඒක අහගත්තොත් විතරමයි ඔබට මේ දේශනාව තේරෙන්නේ. මට හෙට දවසේ මම කරන ටික ඔබට තේරෙන්නේ අද දවසේ ටික ඔබ පිළිවෙලකට හොඳට අහගත්තොත් විතරයි.
ඒක නිසා මම ඔබට මේ දේශනාව පටන් ගන්න ඉස්සෙල්ලාම කියන්නේ හොඳට මේ දේශනාව ශ්‍රවණය කරන්න ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. අතකෝ අඤ්ඤතරෝ භික්ඛු යේනඤ්ඤතරෝ භික්ඛු තේන උපසංකමි. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තවත් භික්ෂුන් වහන්සේ නමක් වෙත වැඩිය. උපසංකමිත්වා තම් භික්ඛුන් ඒ තද වෝච. වැඩලා ඒ භික්ෂුව වහන්සේට මෙන්න මෙහෙම අහනවා මේ භික්ෂුන් වහන්සේගෙන්. කිත්තවතානුකෝ ආවුසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති इति. අර ස්වාමීන් වහන්සේ අහනවා අනිත් ස්වාමීන් වහන්සේගෙන් ආයුෂ්මත්නි භික්ෂුවකගේ දර්ශනය පිරිසුදුයි සුවිසුද්ධං පිරිසුදුයි කියලා කියන්නේ කොපමණකින්ද? භික්ෂුවකගේ දර්ශනය පිරිසුදුයි. ඒ කියන්නේ උතර මෙතන කියනවා නම් දර්ශන විසුද්ධිය. එහෙමත් නැත්නම් සම්මාදිට්ඨියටපත් වීම. හරි? සම්මාදිට්ඨියටපත් වීම. දෘෂ්ටිය පිරිසුදු වීම. දැක්ම පිරිසුදු වීම. දෘෂ්ටිය පිරිසුදු වීම. පිරිසුදු වුණා කියලා කියන්නේ කොපමණකින්ද කියලා ඇහුවා. ඉන් පස්සේ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා යතෝකෝ ආවුසෝ භික්ඛු චන්නං පස්සායතනානං සමුදයංච අත්ථකමංච යතහභූතං පජානාති ඉත්තාවතාකෝ ආවුසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති इति. ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා ආයුෂ්මත්නි මේ ස්පර්ශ ආයතන හයේ සමුදයත් අස්තගමයත් ඒ කියන්නේ ඇතිවීමත් නැතිවීමත් සමුදයත් අස්තගමයත් යම්කිසි කෙනෙක් යම්කිසි භික්ෂුවක් යතහභූත වශයෙන් දන්නවා නම් දැන් තියෙන්නේ සමුදයංච අත්ථකමං යතහභූතං පජානාති යතහභූත වශයෙන් ප්‍රඥාවෙන් දන්නවා නම් දැනගත්තොත් එත්තාවතාකෝ ආවුසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති इति. උපමනකින් භික්ෂුවගේ දර්ශනය පිරිසුදුයි කියලා කියන්න පුළුවන්. සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා කියන්න පුළුවන් කියලා උත්තර දුන්නා. ඊපස්සේ අර ප්‍රශ්නේ අහපු ස්වාමීන් වහන්සේට මේක සතුටුුනේ නෑ මේ උත්තරය ගැන. අතකෝසෝ භික්ඛුස් අසන්තුට්ඨු තස්ස භික්ඛුස්ස පඤ්ඤ වෙය්‍යාකරණේන යේනඤ්ඤතරෝ භික්ඛු තේන උපසංකමි. ඒ ස්වාමීන් වහන්සේගේ උත්තරයට සතුටුුනේ නෑ. සතුටු නොවිලා වෙනත් ස්වාමීන් වහන්සේ නමක් වෙත ගියා. වැඩලා ඒ ස්වාමීන් වහන්සේගෙමුත් අහනවා කිත්තවතානුකෝ ආවුසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති इति. ආයුෂ්මත්නි භික්ෂුවගේ දර්ශනීය පිරිසුදුයි කියලා කියන්නේ කොපමණකින්ද කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා යතෝකෝ ආවුසෝ භික්ඛු පංචන්නං උපාදානස්කන්ධානං සමුදයංච අත්ථගමංච යථාභූතං පජානාති එත්තාවතාකෝ ආවුසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති इति. උත්තර දුන්න ආයුෂ්මත්නි යම්කිසි භික්ෂුවක් මේ පංච උපාදානස්කන්ධයේ සමුදයත් අස්තගමයත් ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ හට ගැනීමත් නැතිවීමත් පංච උපාදානස්කන්ධේ හට ගැනීමත් නැතිවීමත් යථාර්ථ වශයෙන් දන්නවා නම් එපමණකින් ඒ භික්ෂුවගේ දර්ශනය පිරිසුදුයි කියලා කියන්න පුළුවන් කියලා උත්තර දුන්නා. එහෙනම් ඔන්න දෙවෙනි පළවෙනි ස්වාමීන් වහන්සේ කිව්වේ ස්පර්ශ ආයතන හයේ සමුදයත් අස්තගමයත් යථාභූත වශයෙන් දන්නවා නම් දර්ශනය පිරිසුදුයි කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා පංච උපාදානස්කන්ධේ සමුදයත් අස්තගමයත් යථාභූත වශයෙන් දන්නවා නම් දර්ශනය පිරිසුදුයි කියලා. නමුත් මෙහෙම උත්තර දුන්නත් අර ස්වාමීන් වහන්සේගේ හිත සතුටු වෙන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ සතුටු නොවිච්ච නිසා ඒ ස්වාමීන් වහන්සේ වැඩියා තවත් ස්වාමීන් වහන්සේ නමක් සොයාගෙන. ඒ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේගෙමුත් අහනවා ආයුෂ්මත්නි භික්ෂුවගේ දර්ශනීය පිරිසුදුයි කියලා කියන්නේ කොපමණකින්ද කියලා. ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා යතෝකෝ ආවුසෝ භික්ඛු චතුන්නං මහා භූතානං සමුදයංච අත්ථගමංච යතහභූතං පජානාති එත්තාවතාකෝ ආවුසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති इति. ආයුෂ්මත්නි යම්කිසි භික්ෂුවක් මේ සතර මහා ධාතුන්ගේ සතර මහා ධාතුන්ගේ සමුදයත් අස්තගමයත් යම්කිසි භික්ෂුවක් යථාභූත වශයෙන් දන්නවා නම් එපමණකින්
ඒ භික්ෂුවගේ දර්ශනය පිරිසිදුයි කියලා කියන්න පුළුවන් කියලා උත්තර දුන්නා. ඒකට සතුටුුනේ නැහැ අර ස්වාමීන් වහන්සේ. ඒකට සතුටු නොවි ඒ ස්වාමීන් වහන්සේ තවත් ස්වාමීන් වහන්සේ නමක් හොයාගෙන ගියා. හොයාගෙන ගිහලා ඒ ස්වාමීන් වහන්සේගෙමුත් අහනවා ආයුෂ්මත්නි භික්ෂුවගේ දර්ශනීය පිරිසුදුයි කියලා කියන්නේ කොපමණකින්ද කියලා. ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා යතෝකෝ ආවුසෝ භික්ඛු යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති යතහ භූතං පජානාති එත්තාවතාකෝ ආවුසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති इति. ආයුෂ්මත්නි යංකින්චි සමුදය ධම්ම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු යම් දෙයක් ඇත්ත. හේතු නැතිවීමෙන් සබ්බන්තං නිරෝධ ධම්මන්ති. ඒ හේතු නැතිවීමෙන් ඒ සියල්ල නිරෝධයට යනවා කියලා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ හේතු නැතිවීමෙන් නැතිවිලා යනවා කියලා. යථා භූත වශයෙන් යම්කිසි කෙනෙක් දන්නවා නම් යම්කිසි භික්ෂුවක් දන්නවා නම් ඒ භික්ෂුවගේ එපමණකින් ඒ භික්ෂුවගේ දර්ශනය පිරිසුදුයි කියලා. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් යුක්තයි කියලා අර ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා. එතකොට ඔන්න එහෙනම් හතර දැන් ස්වාමීන් වහන්සේලා හතර නමක් වෙත වැඩියට පස්සේ ස්වාමීන් වහන්සේලා හතර දෙනා හතර ආකාරයකට තමයි උත්තර දුන්නේ. පළවෙනි ස්වාමීන් වහන්සේ දුන්න උත්තරය තමයි ස්පර්ශ ආයතන හයේ සමුදයත් අස්තගමයක් දන්නවා නම් යම්කිසි භික්ෂුවක් යථාභූත වශයෙන් දන්නවා නම් දර්ශනීය පිරිසුදුයි. ඔන්න පළවෙනි එක. දෙවෙනි එක මොකද්ද? පංච උපාදානස්කන්ධයේ සමුදයත් අස්තගමයක් යම්කිසි භික්ෂුවක් යථාභූත වශයෙන් දන්නවා නම් දර්ශනීය පිරිසුදුයි. ඔන්න දෙවෙනි එක. තුන්වෙනි එක තමයි සතර මහා ධාතුන්ගේ සමුදයත් අස්තගමයක් යම්කිසි භික්ෂුවක් යථාභූත වශයෙන් දන්නවා නම් ඒ භික්ෂුවගේ දර්ශනය පිරිසුදුයි කියලා. හතරවෙනි එක තමයි යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු යම් දෙයක් ඇද්ද හේතු නැති වෙනකොට ඒක නැති වෙලා යනවා කියලා යම්කිසි භික්ෂුවක් යථාභූත වශයෙන් දන්නවා නම් ඒ භික්ෂුවගේ දර්ශනය පිරිසුදුයි. ඔන්න උත්තර 4. දැන් මේ ස්වාමීන් වහන්සේට දැන් 4 දෙනා උත්තර 4ක් දුන්නා. ඔය 4ටම සතුටුුනේ නැහැ. හරි බුදුමයිනේ. ඒ 4ටම සතුටුුනේ නැහැ. ඉන්පස්සේ මොකද කරන්නේ? ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සොයාගෙන වැඩියා. බුදුරජාණන් වහන්සේ සොයාගෙන වැඩලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසක වාඩි වුණා. එකත් පසක වාඩි වෙලා බුදුරජාණන් වහන්සේකින් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම එක්තරා භික්ෂුවක් ළඟට ගිහිල්ලා ඒ භික්ෂුවෙන් ඇහුවා මේ භික්ෂුවගේ දර්ශනීය පිරිසුදුයි කියන්නේ කොපමණින්ද කියලා. ඒ ස්වාමීන් වහන්සේ මෙහෙම උත්තර දුන්නා. මම ඒකට සතුටු නොවි තව ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගියා. ඒ ස්වාමීන් වහන්සේකින් අහනකොට ඒ ස්වාමීන් වහන්සේ මෙන්න මේ උත්තරය දුන්නා. ස්වාමීනි මම ඒකට සතුටු නැතුව තව ස්වාමීන් වහන්සේ නමක් හොයාගෙන ගියා. ඒ ස්වාමීන් වහන්සේ මේ උත්තරය දුන්නා. ඒකටත් මම සතුටු නැතුව තව ස්වාමීන් වහන්සේ නමක් හොයාගෙන ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මේ උත්තරය දුන්නා කියලා උත්තර 4ම බුදුරජාණන් වහන්සේට කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මට ඒ උත්තර 4ෙන්ම මට සතුටු නැහැ. ඒ උත්තරම 4ම මට සතුටු නැහැ. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට කියා දෙන්න කොහොමද භික්ෂුවගේ දර්ශනය පිරිසුදුයි කියලා කියන්නේ කොපමණකින්ද කියලා මට කියා දෙන්න කියලා ඉල්ලා සිටියා. කිත්තාවතානුකෝ බන්තේ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති इति. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භික්ෂුවගේ දර්ශනීය පිරිසුදුයි කියලා කියන්නේ කොපමණකින්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියා. බුදුරජාණන් වහන්සේට පස්සේ අර ස්වාමීන් වහන්සේට දේශනා කරනවා සේයතාප බික්ඛු පුරිසස්ස කිංසුකෝ අදිත්ත පුබ්බෝ අස්ස. භික්ෂුව යම්කිසි පුරුෂයෙක් ඉන්නවා කිංසුකෝ අදිත්ත පුබ්බෝ අස්ස. කිංසුක කියලා කියන්නේ කෑල ගහට. කෑල ගහ කියන්නේ මොකක්ද කියලා මමත් දන්නේ නැහැ. හැබැයි ඉතින් මොන හරි ගහක්නේ ඉන්දියාවේ තියෙන තිබුණු ගහක් වෙන්න ඇති. අපි කෑල කියලා මෙහෙනම් කියන්නේ අර පොඩි අර ගෙඩි තියෙන අර කෑල කියලා අපි කැලෑවල තියෙනවා. ඒ කෑල ගෙඩි කනවා. නමුත් ඒ අපි ඒ කෑල කියන එක නෙවෙයි කියලා මට හිතෙනවා මේ කෑල
කියන වර්ගය. හරි? මොකද මේ දෙන උත්තර වලින් මේ විස්තරෙන් ඒ කෑල්ල අපි මෙහි කෑල්ල කියන හඳුන්වන එක නෙවෙයි. හරි? එතකොට මේ කෑල්ල ගහට තමයි කිංසුක කියලා කිව්වේ. කෑල්ල ගහට. ඒතර මේ කිංසුකෝපම කියලා කිව්වේ කෑල්ල ගහ උපමා කරලා වදාළ දෙසුම කියන එකයි. බුදුරජාන් වහන්සේ අර ස්වාමීන් වහන්සේට දේශනා කරනවා ආශිමත්නි ඒක මේ වගේ දෙයක් ඔබ කරලා තියෙනවා. යම්කිසි පුරුෂයෙක් ඉන්නවා ඒ පුරුෂයා කෑල්ල ගහක් දැකලා නැහැ. අදිට්ඨ පුබ්බුවස් කෑල්ල ගහක් දැකලා නැහැ. සෝ යේනඤ්‍යතරෝ පුරිසෝ කිංසුකස්ස දස්සාවි තේනුපසංකමෙය්‍ය. අර පුරුෂයා කෑල්ල ගහක් දැකලා තියෙන මිනිස්සෙක් ළඟට යනවා. හොඳට අහගන්න. කෑල්ල ගහක් දැකලා තියෙන මිනිස්සෙක් ළඟට යනවා. ගිහිල්ලා ඒ මිනිස්සයාගෙන් අහනවා කීදිසෝ භෝ පුරිස කිංසුකෝති. එම්බා පුරුෂය කෑල්ල ගහ කොයි වගේද කියලා. එතකොට කෑල්ල ගහ දැකලා නැති මිනිස්සයා කෑල්ල ගහක් දැකලා තියෙන මිනිස්සෙක් ළඟට ගිහිල්ලා අහනවා එම්බා පුරුෂය කෑල්ල ගහ කොයි වගේද කියලා. එතකොට අර මිනිස්සයා අර කෑල්ල ගහ දැකලා තියෙන මිනිස්සයා කියනවා සෝ එවං වදෙය්‍ය. ඒ මිනිස්සයා කියනවා කාලකෝ කෝ අම්බෝ පුරිස කිංසුකෝ සේයතාපි ජාම කානෝති. එම්බා පුරුෂය කෑල්ල ගහ කළු පාටයි. කාලකෝ කෝ අම්බෝ පුරිස කිංසුකෝ කෑල්ල ගහ කළු පාටයි. සේයතාපි ජාම කානෝති හරියට දාච්චි කණුවක් වගේ. දාලා ගියපු ඒ කියන්නේ පිච්චුණු කණුවක් වගේ කෑල්ල ගහ කියලා උත්තර දුන්නා. දැන් ඔය සමහරට හේන් කොටපුවාම එහෙම හේනෙට ගිනි තියෙනවා. හරි? ඒතර හේනේ තියෙන අර කැලේ කපලානේ තියෙන්නේ. හේනේ තියෙන කැලේ කපලා තියෙන්නේ. ඒතර හේනෙන් පිටට සමහරට ගින්දර යනවා. හේන් ගිනි තිබ්බහම සමහරට දැන් නම් හේන් වගාව ගොඩාක් අඩු වෙන්නේ. ඉස්සර හේන් ගිනි තියෙනකොට සමහරට හේනෙන් පිටටත් ගින්දර ටිකක් යනවා සමහර විට. දැන් කැලෑවේ මැදනේ හේනක් කොටන්නේ. එතකොට අර හේන්නේ දැන් කපලා කියන්නේ මේ කපලා තියෙන ගස් මැරිලා තියෙන. හොඳට මේවා හොඳටම පිච්චිලා යනවා. හේනෙන් පිට ගස් කපලා නැහෙනේ. ඒවා මැරිලා නැහැ. ඒක නිසා ඒ හේනෙන් පිටට ගින්දර ගියාට පස්සේ අර ගස්වල දැන් අර ගස්වල වැටලා තියෙන ගස් මුල වැටලා තියෙන කොළ ඊට පස්සේ ගස්වල දිරලා තියෙන අතු ඒවා පිච්චෙනවා. නමුත් ගහ පිච්චෙන්නේ නැහැ. ගහ කළු පාට වෙනවා. එතකොට කොළ ටික හැලෙනවා සමහර විට. ටික දවසක් යද්දි කොළ ටික හැලෙනවා. හැබැයි ගහ මැරෙන්නේ නැහැ. ගහ මැරිලා නැහැ. අර දිරච්ච අතු පිච්චිලා ඊට පස්සේ වේලිච්ච කොළ ටික පිච්චිලා ගිහිල්ලා අර ටික දවස් යනකොට අර අමු කොළත් වැටිලා යනවා ඔක්කොම. හැබැයි ගහ මැරිලා නැහැ. ගහ කළු පාටයි. අන්න ඒ වගේ ඔබට සමහරට මේක හිතා ගන්න පුළුවන් වෙයි. මේ උත්තර දෙන්නේ කෑල්ල ගහ කළු පාටයි හරියට පිච්චිච්චි කණුවක් වගේ. කෑල්ල ගහ කියලා උත්තර දෙනවා. තේනකෝපන බික්කු සමයේන තාදිසු චස්ස කිංසුකෝ යතා තස්ස පුරිසස්ස දස්සන. ඒ පුරුෂයා අර කෑල්ල ගහ දැකලා තියෙන ඒ පුරුෂයා කෑල්ල ගහ දකිද්දී කෑල්ල ගහ ඒ වගේ. මොකද මේ මනුස්සයා දැකලා තියෙන සමහරට කෑල්ල ගහේ කොළ වැටිලා හරි කොළ වැටිලා එක කොළයක්වත් නැති ගහ කළු පාට වෙලා තියෙන සමහරට කාස්ටක කාලෙක සමහරට පිච්චිලා දන්නෙත් නැහැ. අර විදිහට අර හේනක් ගිනි තියලා වෙලා සමහරට පිච්චිලා දන්නෙත් නැහැ. ඒ විදිහේ කාලෙක තමයි මේ මනුස්සයා කෑල්ල ගහ දැකලා තියෙන්නේ. ඒතර මේ මනුස්සයාට කෑල්ල ගහේ සංඥාව තියෙන්නේ අර විදිහට. කොහොමද කෑල්ල ගහ කළු පාටයි හරියට පිච්චිච්ච කණුවක් වගේ. ඉතින් මේ මනුස්සයා දැකලා තියෙන්නේ ඒ විදිහේ කෑල්ල ගහක් දැකලා තියෙන්නේ. ඒක වැරදි නෑ. එතකොට මේ මනුස්සයා දුන්න උත්තරේ වැරදි නෑ. කෑල්ල ගහ ඒ මනුස්සයා දකිද්දි කෑල්ල ගහ ඒ විදිහයි. අතකෝ සෝ බික්කු පුරිසෝ අසන්තුට්ඨෝ අස්ස. අර පුරුෂයා අර මනුස්සයා ඒ උත්තරින් මේ සන්තෝෂුනේ නෑ. ඊට පස්සේ වෙන මනුස්සයෙක් ළඟට ගියා. වෙන මනුස්සයෙක් ළඟට ගිහිල්ලා ඒ මනුස්සයන් ඇහුවා එම්බා පුරුෂයේ කෑල්ල ගහ
කොයි වගේද කියලා. ඒ කෙනා උත්තර දෙනවා ලෝහිතකෝ අම්බෝ පුරිස කිංසුකෝ සෙය්‍යතාපි මංස පේසීති. එම්බා පුරුෂය කෑලගහ රතු පාටයි. රතු පාටයි හරියට මස් වැදලි වගේ. සියතාපි මංස පේසීති. හරියට මස් වැදලි වගේ කෑලගහ. කෑලගහ එන අපිට හිතා ගන්න පුළුවන්. මම කෑලගහ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. මම මේකෙන් තමයි කෑලගහ මෙහෙම ඇති කියලා මම හිතාගන්නේ. කෑලගහ එතකොට අර කොළ වැටිලා ඊට පස්සේ සමහරට වැස්සට කෑලගහ දළු දානවා. මෙట్లా නෑනේ. දළු දාන්නකොට සමහරට මේ කෑලගහේ දළු රතු පාට ඇති. සමහරට මේ කෑලගහේ මලුත් පෙපෙනවා ඇති කාලෙකින්. ඒ මලුත් සමහරට රතු පාට ඇති. තද රතු පාට ඇති. ඒවා එල්ලෙන්නේ නැති සමහරට මල්. එහෙම නැත්නම් සමහරට දළු රතු පාට ඇති. එතකොට කෑලගහ මේ මිනිස්සයා දැකලා තියෙන්නේ ඒ කාලේ. ඒතර ඒ මිනිස්ස උත්තර දුන්නේ කෑලගහ රතු පාටයි හරියට මස් වැදලි වගේ. කියලා උත්තර දුන්නේ ඒ නිසා වෙන්නේ නැති. බුදුරජාණන් දේශනා කරනවා ඒ කෑලගහ ඒ මිනිස්සයා දැකපු විදිහට තමයි උත්තර දුන්නේ. වැරදිද ඒතර උත්තරේ? නෑ හරි. ඒ මිනිස්සයා කෑලගහ දැකලා තියන්නේ ඒ කාලේ. ඒ විදිහට. උත්තරේ වැරදි නෑ. නමුත් අර මිනිස්සයා එකකින් සෑහීමකටපත් උනේ නෑ. සතුටුුනේ නෑ. ඒ මිනිස්සයා තවත් මිනිස්සෙක් හොයාගෙන ගියා. තවත් මිනිස්සෙක් හොයාගෙන ගිහිල්ලා ඒ මිනිස්සෙගෙමුත් අහනවා එම්බා පුරුෂය කෑලගහ කොයි වගේද කියලා. ඒ මිනිස්සයා උත්තර දෙනවා ඕචීරක ජාතෝකෝ අම්බෝ පුරිස කිංසුකෝ ආදින්ත සිපාටිකෝ සේයතාපි සිරිසෝති. උත්තර දෙනවා එම්බා පුරුෂය කෑලගහ හරියට මහරි ගහක් වගේ. හරියට මහරි ගහක් වගේ කෑලගහ. කොහොමද කෑලගහේ කරල් වේලිලා. කරල් වේලිලා කෑලගහේ. කරල් වේලිලා ගහේ පොතු ගැලවිලා. කෑලගහේ කරල් වේලිලා පොතු ගැලවිලා හරියට මහරි ගහක් වගේ කෑලගහ කියලා උත්තර දුන්නා. බුදුරජාණන් දේශනා කරනවා තේනකෝ පන බික්කු සමේන තාදිසෝ අස්ස කිංසුකෝ යතා තස්ස පුරිසස්ස දස්සනං. ඒ මිනිස්සයා කෑලගහ දකිද්දී ඒ විදිහට තමයි තිබිලා තියෙන්නේ කෑලගහ. කොහොමද කෑලගහ? එතකොට කෑලගහේ මේ කියන විදිහට කෑලගහේ කරල් හැදෙනවා ඇති. ඒවා ලොකු කරල් වෙනවා. ඒවා වේලෙනවා. ඒ කාලෙට කෑලගහේ ගහේ පොතු ගැලවෙනවා. දැන් මේකනේ කියන්නේ මේ කෑලගහ කරල් හැදිලා පොතු ගැලවිලා හරියට මහරි ගහක් වගේ කෑලගහ. එතකොට ඒ කෑලගහ ඒ මනුස්සයා දැකපු විදිය. වැරදිද? නෑ හරි. බුදුරජාණන් දේශනා කරනවා ඒ කෑලගහ දැකපු විදියයි මේ මනුස්සයා කියලා. නමුත් අර මනුස්සයා මේකෙන් සතුටු වෙන්නේ නැහැ. මේ මනුස්සයා තවත් මනුස්සයෙක් හොයාගෙන ගියා. තවත් මනුස්සයෙක් හොයාගෙන ගිහිල්ලා ඒ මනුස්සයෙක් දහනවා එම්බා පුරුෂය කෑලගහ කොයි වගේද කියලා. ඒ මනුස්සයා උත්තර දෙනවා බහල පත්ත පලාසෝකෝ අම්බෝ පුරිස කිංසුකෝ සන්දච්ඡායෝ සේයතාපි නිග්‍රෝධෝති. එම්බා පුරුෂය කෑලගහ හරියට නුග ගහක් වගේ. දෙවන්තයි විශාලයි කොළ පිරිලා හොඳ හේවණක් තියෙන ගහක්. ඒක නෙමෙයි තියෙන්නේ. සන්දච්ඡායෝ. හරි. සන්දච්ඡායෝ කියන හොඳට හේවණ තියෙනවා. හොත්තට හෙවන තියෙනවා සීතාපි නිග්‍රෝධෝති හරියට නුග ගහක් වගේ. ඊළඟ ඔන්න කෑලගහේ තවත් ස්වභාවයක්. ඊළඟ ඔන්න කෑලගහ කියන්නේ හොඳට ඝනට කොළ හැදෙන හොඳට ගහ යට හෙවන තියෙන රූස ගහක් හරියට දෙවන්ත නුග ගහක් වගේ. ඔන්න කෑලගහේ ස්වභාවය. බුදුරජාණන් දේශනා කරනවා ඒ මිනිස්සයා කෑලගහ දැකලා තියෙන්නේ ඒ කාලේ. එතකොට මේක වැරදිද? නෑ හරි. හරි. තේනකෝපන බික්කු සමේන තාදිසෝ අස්ස කිංසුකෝ යතා තස්ස පුරිසස්ස දස්සනං. ඒ මනුස්ස කෑලගහ දැකලා තින්නේ ඒ කාලෙට. එතකොට ඒකත් හරි. ඒව මේවකෝ බික්කු යතා අදිමුත්තානං තේසම් සප්පුරිසානං දස්සනං සුවිසුද්ධං යතා තේහි
සත්පුරුෂේ හිබ්බ්‍යා කතං. පින්වත් භික්ෂුව ඒ වගේ. දැන් මෙතන අතර අර මිනිස්සයා අර උත්තර එකින් එක මේ සතුටු වෙන්නේ නැතුව එකින් එකෙන් 4 දිනක් ළඟම ගියානේ. 4 දිනාගම සතුටු නෑ මිනිස්සයා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ ඔබ ඔය කරලා තියෙන්නේ. අර භික්ෂුන් වහන්සේලා 4 දෙනාම දුන්නු උත්තර නිවැරදි. ඒ සත්පුරුෂය මේ තියෙන බුදුරජාණන් දේශනා කරන්නේ ඒවමයකෝ බික්කු යතා අදිමුත්තානං තේසං සත්පුරුෂාණං. ඒ සත්පුරුෂ භික්ෂූන් සත්පුරුෂයන් වහන්සේලා ඒ භික්ෂූන් ඒ විදිහට අවබෝධ කරගෙන තියෙන්නේ. මොකද්ද? දර්ශන විසුද්ධිය. ඒතර දර්ශන විසුද්ධියට පත්වෙච්ච භික්ෂුන් වහන්සේලා ඒ තමන් දර්ශන විසුද්ධියට පත්ුනේ මේ විදිහට. කොහොමද එක භික්ෂුවක් දර්ශන විසුද්ධිය උපදවගෙන තියෙන්නේ? මොකක් දැකලාද? ස්පර්ශ ආයතන හයේ සමුදයත් අස්තගමයක් දැකලා. ඒතර ඒ භික්ෂුවකින් අර භික්ෂුව අහනකොට ගිහිල්ලා දර්ශන විසුද්ධියට පත් වුණා කියන්නේ කොපමණකින්ද කියලා ඒ භික්ෂුව කියනවා ස්පර්ශ ආයතනේ හයේ සමුදයත් අස්තගමයක් දැකීමෙන්. හරිනේ. ඒතර අනිත් භික්ෂුන් වහන්සේ ඒක දැකලා තියෙන දර්ශන විසුද්ධියට පත් වෙලා තියෙන්නේ සම්මාදිටියට පත් වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධේ සමුදයත් අස්තගමයක් දැකලා. ඒතර ඒ ස්වාමීන් වහන්සේගෙන් අහද්දී දර්ශන විසුද්ධියට පත් වුණා කියන කොපමණකින්ද කියලා උත්තර දුන්න විදිහ හරි. පංච උපාදානස්කන්ධේ හට ගැනීමත් නැතිවත් දැක්කොත් දර්ශන විසුද්ධියට පත් වුණා. අනිත් ස්වාමීන් වහන්සේ දර්ශන විසුද්ධියට පත් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගේ සමුදයත් අස්තගමයක් දැකීමෙන්. ඒතර ඒ ස්වාමීන් වහන්සේ උත්තර දුන්න එකත් හරි. ඒතර ඒ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවේ කොහොමද දර්ශන විසුද්ධියට පත් වුණා කියලා කියන කොපමණකින්ද කියලා ඒ ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා සතර මහා ධාතුන්ගේ හට ගැනීමත් ඇතිවීමත් දැකීමෙන් කියලා. අනිත් ස්වාමීන් වහන්සේගෙන් දර්ශන විසුද්ධියට පත් වෙලා තියෙන්නේ යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතුප්‍රත්‍යයෙන් හටගත් යම් දෙයක් ඇද්ද හේතු නැතිනකොට නැතිලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා ඒ පටිච්චසමුප්පන්න ආර්ය න්‍යාය දැකීමෙන්. ඒතර ඒ ස්වාමීන් වහන්සේ උත්තර දුන්න එකත් හරි වැරදි නෑ. ඒතර ඒ සියලු දෙනාම කවුද? යතා තේහි සත්පුරුෂෙහි භ්‍යාගතං. ඒ සියලු දෙනාම සත්පුරුෂයන් උත්තර දෙන දිටයි දීලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කරනවා. මේක තමයි මේ සූත්‍රයේ ඊට පස්සේ අපි විස්තර කරන්න පටන් ගන්න තැන. මේ සූත්‍රයේ අවසාන ඊට පස්සේ මේ සූත්‍රයේ අපි මේ උපමාව අහලා ඒ උපමාවෙන් ආපහු අර හතරම ආපහු විස්තර කරන්න වෙනවා අපිට. මොකද්ද? ස්පර්ශ ආයතන හයේ සමුදයත් අස්තගමයක්, පංච උපාදානස්කන්ධයේ සමුදයත් අස්තගමයක්, සතර මහා ධාතුන්ගේ සමුදයත් අස්තගමයක්, ඊට පස්සේ හේතුප්‍රත්‍යයෙන් හටගත් යම් දෙයක්ද හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියන ඒ හතරම විස්තර කරන්න වෙනවා මේ උපමාවෙන් පස්සේ. මේ උපමාව හරිය ලස්සනයි. අන්න බලන්න. බුදුරජාණන් දේශනා කරනවා සේතාපි බික්කු රඤ්ඤෝ පච්චන්තිමන් නගරං දල්හුද්දාපන් දල්ල පාකාර තොරණං චද්වාරන් තත්‍රස්ස දෝවාරිකෝ පණ්ඩිතු ව්‍යත්තෝ මේදාවි. බුදුරජාණන් දේශනා කරනවා පින්වත් භික්ෂුව රජ කෙනෙක් ඉන්නවා. ඒ රජුරවන්ට තියෙනවා ප්‍රත්‍යන්ත නගරයක්. ප්‍රත්‍යන්ත රජ කෙනෙක් ඉන්න ඒ රජුරවන්ගේ නගරයක් තියෙනවා. ඒ නගරේ වටේ ප්‍රාකාරයක් බැඳලා දල්ල පාකාර තොරණක් ප්‍රාකාර තොරන් යුක්ත විශාල ප්‍රාකාරයක් බැඳලා තියෙනවා ඒ නගරේ වටේ. චද්වාරං දොරටු 6ක් තියෙනවා. දැන් ඔබ මේක දැන් මවා ගන්න සිතින්. නගරයක් තියෙනවා. ඒ නගරේ වටේ ප්‍රාකාරයක් බැඳලා තියෙනවා. ඒ ප්‍රාකාරේ දොරටු 6ක් තියෙනවා. තත්‍රස්ස දෝවාරිකෝ පණ්ඩිතෝ ව්‍යත්තෝ මේදාවි. ඒ දොරවල් ළඟ ඉන්නවා දොරටු පාලයෝ. හරි දොරටු පාලෙක් ඉන්නවා. කොහොමද ඒ දොරටු පාලයා? පණ්ඩිතෝ හරි නුවණැති, ව්‍යක්තෝ මේදාවි හරි බුද්ධිමත්.
බුද්ධිමත් විදිහට කටයුතු කරන හොඳ නුවණැති ද්වාරපාලකෙක් ඉන්නවා, දොරටු පාලකෙක් ඉන්නවා. අඤ්ඤාතානං නිවාරේතා ඥාතානම් පවේසේතා. ඒ දොරටු පාලක කොහොමද කරන්නේ? අඳුරන්නේ නැති, දන අඳුරන්නේ නැති, අනන්‍යතාවයේ ඔප්පු කරගන්න බැරි කට්ටිය ඇතුළට ගන්න නැහැ. හරි. ඒ කියන්නේ සැකකටයුතු කට්ටිය ඇතුළට ගන්න නැහැ. ගන්න කොහොම කට්ටියද? ඥාතානම් පවේසේතා. හොඳට දන්නවා නම් අහවල් පුජ්ජිලා හොඳ කෙනෙක් යා ගැන විස්තර දන්නවා නම් ඒ ඇතුළට ගන්නවා. දොරටු පාලයා. ඒ කියන්නේ අනතුරුදායක කට්ටිය ඇතුළට ගන්න නැහැ. අනතුරුදායක නැති කට්ටිය තමයි ඇතුළට ගන්නෙ. ඉන්පස්සේ මේ බුදුරජාණන් දේශනා කරනවා පුරත්තිමාය දිසාය ආගන්ත්වා සීගං දූත යුගං තන් දෝවාරිකං ඒවං වදෙය්‍ය. නැගෙනහිර දිසාවෙන් එනවා සීගං දූත යුගං සීක්‍ර ගමන් ඇති දූතයෝ දෙන්නෙක්. නැගෙනහිර දිසාවෙන් එනවා සීක්‍ර ගමන් ඇති දූතයෝ දෙන්නෙක් එනවා. ඇවිල්ලා අර දොරටු පාලකෙකුගෙන් අහනවා මෙන්න මෙහෙම. කත්තම්බෝ පුරිස ඉමස්ස නගරස්ස නගරස්සාමීති. අහනවා අර දොරටු පාලයාගෙන්, එම්බා පුරුෂය දොරටු පාලය මේ නගරේ නගර හිමියා, නගරස්වාමී නගර හිමියා ඉන්නේ කොහෙද කියලා. නැගෙනහිර පැත්තින් ඇවිල්ලා සීඝ්‍ර ගමන් ඇති දූත යුගලත් ඇවිල්ලා අර දොරටු පාලකෙකුගෙන් අහනවා මේ නගරේ නගරස්වාමියා නගර හිමියා ඉන්නේ කොහෙද කියලා. එතකොට අර දොරටු පාලයා උත්තර දෙනවා සෝ එවං වදෙය්‍ය. දොරටු පාලයා උත්තර දෙනවා මෙහෙම. ඒසෝ බන්ති මජ්ජේ සිංහාටකේ නිසින්නෝති. මේ නගර හිමියා ඉන්නේ නගරේ මැද තියෙනවා හතරමං හන්දියක් සිංහාටකේ. එතන තමයි ඉන්නේ. එතකොට හතරමං හන්දියේ සමහරට මේ මාලිගාවක් ඇති. ඒ නගරේ හිමියාගේ මාලිගාව. එතකොට ඒ මාලිගාවේ තමයි ඉන්නේ. හරි. හතරමං හන්දියේ නගරේ මැද තියෙන හතරමං හන්දියේ තමයි ඉන්නේ. අතකෝ තං සීගන් දෝතයෝගන් නගරස්සාමිස්ස යථභූතම් වචනං නීයාත්තිත්වා යථාගත මග්ගං පටිපජ්ජෙය්‍ය. බුදුරජාණන් දේශනා කරන අර දැන් අර ඉන්න තැන කිව්වනේ. ඊට පස්සේ අර දූත යුගල ඉක්මනින් ශීඝ්‍ර ගමනින් අර නගරේ මැදට ඇවිල්ලා අර හතරමං හන්දියට ඇවිල්ලා අර නගර හිමියට පණිවිඩයක් කියනවා. මොකද්ද පණිවිඩේ? යථාභූතං වචනං නීයාතිත්වා. යථාභූත වචනයක්. ඒ කියන්නේ සත්‍ය, ඇත්ත, යථාත් ස්වභාවයක් කියනවා. ඒ කියන්නේ ඇත්ත පණිවිඩයක් කියනවා. හරි? ඇත්ත ඇති සැටියෙන් පණිවිඩය කියනවා. කියලා මොකද කරන්නේ? යථාගත මග්ගම් පටිපජ්ජ ආපු මගින්ම ආපහු යනවා. ආපු මගින්ම ආපහු යනවා. ඔන්න දැන් ඔබට මතකද සිද්ධිය? නගරයක් තියෙනවා. මේ නගර වටේ ප්‍රාකාරي බැඳලා තියෙන්නේ. දොරවල් 6ක් තියෙනවා. හරි? මේ දොරවල් ළඟ ඉන්නවා හොද්දට වැඩ කරන සිහිනුවණින් ඉන්න අල්ලස් විශේෂයෙන්ම අල්ලස් ගන්න නැති. දැන් නම් අල්ලස් ගන්නවනේ හරියට. හරි? අල්ලස් ගන්න නැති බුද්ධිමත්, හරි? බුද්ධිමත් නුවණැති දොරටු පාලයෝ. එතකොට නැගෙනහිර පැත්තෙන් ශීඝ්‍ර ගමන් ඇති දූත යුගලක් ඇවිල්ලා අර දොරටු පාලයන් අහනවා මේ නගරේ හිමියා ඉන්නේ කොහෙද කියලා. ඒතර කියනවා මේ නගරේ හිමියා ඉන්නේ නගරේ මැද තියෙන හතරමං හන්දියේ තියෙන එතන තියෙන මාලිගාවේ ඉන්නේ. හරි? ඒ වාසස්ථානේ ඉන්නේ කියලා. එතකොට අර දෙන්න වේගෙන් ඇවිල්ලා අර නගර හිමියාට යථාභූත පණිවිඩයක් කියන ඇත්ත ඇති සිටින් වූ පණිවිඩයක් කියලා ආපහු මගින්ම යනවා. ඔක තමයි ඔන්න සිද්ධිය. ඉන්පස්සේ බුදුරජාණන් දේශනා කරනවා මේ විදිහටම තවත් දූත යුගලක් එනවා. කොහෙන්ද? පච්චිමාය දිසාය, බටහිර පැත්තෙන්. බටහිර පැත්තෙන් දූත යුගලක් ඇවිල්ලා ඒත් අර දොරටු පාලකෙකුන් අහනවා මේ දැන් නගර හිමියා කොහෙද ඉන්නේ කියලා. ඒතර ඒ දොරටු පාලකයා කියන නගර හිමියා ඉන්නේ නගරයේ මැද තියෙන හතරමං හන්දියේ තියෙන ප්‍රාසාදයේ ඉන්නේ. ඊට පස්සේ අර දූත යුගල ශීඝ්‍රයෙන් ඇවිල්ලා නගර හිමියාට යථාභූත පණිවිඩයක් කියලා ආපමොගින්ම ආපහු යනවා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන උතුරු දිශාවෙමුත් එනවා ශීඝ්‍ර ගමන් ඇති දූත යුගලක්. ඒ
දෙන්නත් ඇවිල්ලා අහනවා අර දොරටුපාලකෙකුන් අහනවා මේ නගර හිමියා ඉන්නේ කොහෙද කියලා. අර විදිහටම උත්තර දෙනවා. ඒ කට්ටියත් අර විදිහට නගර හිමියාට පණිවිඩය කියලා ආපු මගින්ම යනවා. දකුණු පැත්තෙමුත් දකුණු දිශාවෙමුත් ශීඝ්‍ර ගමන් ඇති දූත යුගලක් ඇවිල්ලා දොරටුපාලකෙකුන් අහනවා මේ නගරේ ස්වාමියා කොහෙද ඉන්නේ කියලා. දොරටුපාලකයෝ කියනවා ස්වාමියා ඉන්නේ නගරෙ මැද තියෙන හතරමං හන්දියේ තියෙන ප්‍රාසාදේ. ඊන් පස්සේ ශීඝ්‍රයෙන් ඇවිල්ලා ඉක්මනින් ඇවිල්ලා අර නගර හිමියට යථාභූත පණිවිඩයක් කියලා. කියන්නේ ඇත්ත සැටියෙන් මේ පණිවිඩය කියනවා. යථාභූත පණිවිඩයක් කියලා ආපු මගින්ම ආපහු යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා ඔක තමයි දැන් ඔන්න උපමාව. ලස්සනයි නේද උපමාව? ඊන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපමාකෝ ම්‍යායම් බික්ඛු කතා අත්තස් විඤ්ඤාපනාය. පින්වත් භික්ෂුව මා මේ උපමාව දේශනා කළේ යම්කිසි අර්ථයක් පැහැදිලි කරන්නයි. අයංචේ වෙත්ත අත්තු එහි අර්ථය මෙන්න මේකයි. මේ උපමාවේ අර්ථය මේකයි. දැන් බුදුරජාණන් වහන්සේ මේ උපමාවේ අර්ථය පැහැදිලි කරලා දෙනවා. උපමාවේ හරි ලස්සනයි. නගරන්තිකෝ බික්කු ඉමස්සීතං චාතුම් මහා භූතිකස්ස කායස්ස අදිවචනං මාතාපෙත්තික සම්භවස්ස ඕදන කුම්මා සූපචයස්ස අනිච්චුච්ඡාදන පරිමද්දන භේදන විද්දංසන ධම්මස්ස. බුදුරජාණන් දේශනා කරනවා භික්ෂුව මේ නගරය කියලා කියන්නේ බලන්නකො මේක විස්තරේ මේ කයට නගරය කියලා කියන්නේ ඉමස්සීතං චාතුම් මහා භූතිකස්ස කායස්ස අදිවචනං මේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු මේ කයට කියන නමක් නගරය. මාතාපෙත්තික සම්භවස්ස මව්පියන්ගෙන් හැදුණු ඕදන කුම්මා සූපචයස්ස බත් කොමු වලින් ඔය මුං ඇට කවුඩල කවුපි මගේ ආහාර වලින් පෝෂණය වුණු. හරි? ඒ ආහාර වලින් මේක පෝෂණය වෙන්නේ කය. අනිච්චුච්ඡාදන පරිමද්දන භේදන විද්දංසන ධම්මස්ස. ඉලින් පිරිමැදින් වලින් මේ පවත්වාගෙන යන භේදන විද්දංසන ධම්මස්ස බිඳිල වහා බිඳිල යන. හරි? වහා බිඳිල යන මේ කයට නමක් තමයි නගරය කියලා කියන්නේ. එහෙනම් ඔන්න නගරය. හරි? දැන් මතකද නගරය? ඔන්න නගරය තමයි මේ කය. හරි? චද්වාරන්තිකෝ බික්කු චන්නේතං අජ්ජත්තිකානම් ආයතනානං අදිවචනං. දැන් නගරේ වටේ තියෙනවනේ ප්‍රාකාරයක්. දැන් මේ ප්‍රාකාරය කිව්වේ දොරටු 6ක් විතරයි තියෙන්නේ. දැන් හැමතැනම ඇතුළු වෙන්න බෑ. හරි? ප්‍රාකාරයක් තියෙනකොට හැමතැනම ඇතුළු වෙන්න බෑ. දොරටු 6න් විතර ඇතුළු වෙන්න පුළුවන්. දොරටු 6නේ තියෙන්නේ. ඒතර මේ දොරටු 6 මොකද්ද? මේ ආධ්‍යාත්මික ආයතන වලට කියන නමක්. ඇස කන නාසය දිව කය මනස. දොරටු 6. නගරයේ කය ඇස කන නාසය දිව කය මනස තමයි දොරටු 6. දෝවාරිකෝතිකෝ බික්කු සතියා ඒතං අදිවචනං. අර කිව්වනේ දක්ෂ නුවණැති දොරටුපාලයෙක් ඉන්නවා කියලා. දොරටුපාලය. ඒ දොරටුපාලය තමයි කවුද? සිහිය. සතිය. සතිය තමයි දොරටුපාලයා. සීගං දූත යුගන්තිකෝ බික්කු සමත විපස්සනානීතං අදිවචනං. අර ශීඝ්‍ර දූත යුගල කවුද? ශීඝ්‍ර දූත යුගල තමයි මොකද්ද? සමතයත් විදර්ශනාවත්. සමතයත් විදර්ශනාවත්. සමත විපස්සනානීතං අදිවචන. සමතය විපස්සනාවයි. නගර සාමීතිකෝ බික්කු විඤ්ඤාණස්සේතං අදිවචනං. නගර ස්වාමියා කවුද? විඥාණය. නගර ස්වාමියා තමයි විඥාණය. මජ්ජේ සිංඝාටකෝතිකෝ බික්කු චතුන්නේතම් මහා භූතානං අදිවචනං. නගරේ දැන් මේ හතරමං හන්දියක් තියෙනවා කියන්නේ. නගර මැද්දේ හතරමං හන්දිය මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායු සතර මහා ධාතුන්. මේ නගරේම කොටසක් නේ. නගරේම තියෙන කොටසක් නේ සතර මහා ධාතුන්. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායු.
යථාභූත වචනන්තිකෝ බික්කු නිබ්බානස්සේතං අදිවචනං. අර ශීඝ්‍ර දූත යුගල ඇවිල්ලා නගර සාමියාට යථාභූත වචනයක් කිව්වා කියලා කිව්වනේ. ඇත්තේ ඇතිසැටියෙන් වූ සත්‍ය වචනයක් කියලානේ ආපහු ගියේ. ආපු මගින්ම. හරි? ආපු මගින්ම ආපහු ගියේ. එතකොට ඒ යථාභූත වචනේ මොකක්ද? නිබ්බානස්සේතං අදිවචනං. නිවන ගැන පණිවිඩය කියන්නේ. නිවනේ පණිවිඩය කියන්නේ. අර දූත යුගල ඇවිල්ලා. හරි? නිබ්බානස්සේතං අදිවචනං. යථාගත මග්ගෝතිකෝ බික්කු අරියස්සේතං අට්ටංගිකස්ස මග්ගස්ස අදිවචනං සේති ඉදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ ආදිවචන. යථාගත මග්ග කියලා කියන්නේ අර ශීඝ්‍ර දූත යුගල ආවේ ඒ මාර්ගේ ආපහු යන්නෙත් ඒ මාර්ගෙමයි. හරි? ඒ මාර්ගයේ තමයි ශීඝ්‍ර දූත යුගල ආපු මාර්ගයේ තමයි මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි මාර්ගය. ඔන්න උපමාව. දැන් මේ උපමාව බුදුරජාණන් දේශනා කරේ මොකටද? මේ උපමාවේ අර සම්පූර්ණ ඉස්සරලා කියපු ටිකම තියෙනවා. සම්පූර්ණ ඉස්සරලා කියපු. දැන් ඔන්න අපි ආපහු චුට්ටක් බලමු මේ උපමාව. නගරේ තියෙනවා. ඒ නගරේ දොරවල් 6ක් තියෙනවා ප්‍රාකාරේ 6 තැනකින් විතර එන්න පුළුවන්. දොරවල් 6ක් තියෙනවා. ඇස කන නාසය දිව කය මනස. ඔන්න නගරේ තමයි කය. හරි? එතකොට දොරවල් ටික තමයි ඇස කන නාසය දිව කය මනස. ඔය 6න් විතර ඇතුල් වෙන්න පුළුවන් නේ. හරි? ඔය 6න් විතර ඇතුල් වෙන්න පුළුවන් නේ. වෙන කොහෙන්වත් ඇතුල් වෙන්න බෑ. හරි? එහෙනම් ඔන්න දොරවල් 6න් එනවා. හැබැයි මේ දොරවල් වල ඉන්නවා කවුද? නුවණැති දොරටුපාලයෝ. ඒ තමයි සිහිය. නුවණැති දොරටුපාලයෝ ඉන්නවා මේ දොරවල් 6 ළඟම. ඒ තමයි සිහිය. ඒ දොරටුපාලයෝ ගන්න ඇතුළට ගන්නේ දන්න කෙනා විතරයි. අනතුරක් නැති කෙනා විතරයි. අනතුරුදායක කෙනා අවිශ්වාස කෙනා ගන්නෑ. ආපහු යවනවා. එළියට දානවා. ගන්නේ අනතුරක් නැති කෙනා. එහෙනම් සිහියෙන් අර ඇසින් ඇතුළට ගන්නේ. දැන් සිහිය තියෙනවනේ. සිහිය කියන දොරටුපාලයා ඉන්නවනේ ඇහැ ළඟ. ඒතර ඇතුළට ගන්නේ ඇහෙන් කොහොමද? අනතුරක් නැතිව විතරයි. අනතුරුව ගන්නෑ. අනතුරුව ගන්නෑ. දැන් අපේ දොරටුපාලයා අල්ලස් ගන්නවා. මෝඩ දොරටුපාලයෙක් අපේ ඉන්නේ. ඒතර අපේ මෙහෙම නෑ. අපේ කොහොමද? අපේ ඕන එකයි එපා එකයි ඔක්කොම ගන්න ලංකාව වගේ හැටියට. ලංකාවත් එහෙමනේ. ලංකාවේ ඔය රේගුව එයාපෝට් එක ඕන කුණු ගොඩක් ගන්නව ඇතුළට. ඕන කුණු ගොඩක් ගන්නව ඇතුළට. ඊට පස්සේ ඇතුළ ඉවරයි ඉතින්. විනාශ වෙලා කුණු වෙලා ගන්න දෙයක් නැතුව නේ වලපල්ලටම යනවා. ඒ වගේනේ අපිත් ලංකාව හොඳ උදාහරණයක් නේ. ඒ රේගුවේ මේක නෑ පොල් තෙල් එහෙම දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒතර අපිත් එහෙමයි. අපිත් මේ ඇස් දෙකෙන් ඇතුළට ගන්නවා. ගන්න ඕන එකයි එපා එකයි ඔක්කොම ටික ගන්නවා. දොරටුපාලයා අල්ලස් ගන්නවා අපි. නුවණ නෑ දොරටුපාලයාට. ප්‍රඥාවන්ත නෑ දොරටුපාලයා. එතකොට කනෙන් ඇතුළට ගන්න මේ දොරටුපාලයා ඇතුළට ගන්නේ ඕමනා දේ විතරයි. අනතුරුදායක නැති දේ විතරයි. අනතුරුදායක ගන්නෑ. නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් ඇතුළට ගන්නේ අනතුරුදායක නැති දේ විතරයි දොරටුපාලයා. එතකොට ශීඝ්‍ර දූත ඔන්න එනවා. ශීඝ්‍ර දූත කියලා සමත විපස්සනා කියලා. ශීඝ්‍ර දූත කියලා ඇවිල්ලා අර දොරටුපාලයෙන් අහන්නේ. දැන් ඇසට ඔන්න අරමුණක් එනවා රූපයක්. ඇසට අරමුණක් එනවා. හැබැයි ඇසට රූපයක් ඇස ඉස්සරහට ආවට පේන්නේ නෑනේ. ඒ පණිවිඩය යන්න ඕන කාටද? විඥාණයට. ඒකනේ මානසිකාරයේ ප්‍රත්‍යයෙන් විඥාණය පිහිටනකම් රූපේ පේන්නේ නෑනේ. හැබැයි මේ මානසිකාරපත විඥාණයට මේක අරන් සමත විපස්සනා දෙන්න අරන් යන්නේ. සමතයයි විපස්සනාවයි. ඒ දෙක
ඒ දෙන්න තමයි මේ ඔන්න රූපයක් පේනවා කියන දැන් රූපයක් ඇස ළඟට ආවා කියලා මේක අරන් යන්නේ. එතකොට අර නගර ස්වාමියා විඥාණය විසින් අර රූපයේ දැනගන්නේ යථාභූත විදියට. අපි දැනගන්න විදියට නෙවෙයි. යථාභූත විදියට දැනගන්නේ. අපි දැනගන්න විදියට නෙවෙයි දැනගන්නේ යථාභූත විදියට. එතකොට ඔන්න ආයතන 6 හරහා ආයතන 6ේ ස්වභාවය ඔන්න අරන් එනවා පණිවිඩේ. මොකද්ද? ආයතන 6ේ ස්වභාවය. යථාභූත පණිවිඩේ. නිවනේ පණිවිඩේ ආයතන 6 මෙන්න මේ විදිහයි කියලා අර සීඝ්‍ර දූත යුගල පණිවිඩය අරන් එනවා. විඥාණයට. ඒතර විඥාණය ආයතන වල යථා ස්වභාවය දැනගන්නවා. යථා ස්වභාවය. ඔන්න නිවෙනේ පණිවිඩය අරන් ආවා. ආපහු ඒ මගෙන්ම තමයි යන්නේ. ආයතන 6 යථා ස්වභාවය. එක පණිවිඩයක්. දෙවෙනි දැන් ඔය තමයි නැගෙනහිර පැත්තෙන් ආව පණිවිඩේ. අර සීඝ්‍ර දූත යුගල අරන් ආව පණිවිඩ මොකද්ද? ආයතන වල ස්වභාවය. ඒ පණිවිඩේ. ඊට පස්සේ බටහිර පැත්තෙන් ආව පණිවිඩය මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඇසින් රූපයේ දකිද්දි හට ගන්නවා පංච උපාදානස්කන්ධය. ඕන්න රූපයේ ස්වභාවය මේකයි. වේදනාවේ ස්වභාවය මේකයි යථා ස්වභාවය. සංඥාවේ යථා ස්වභාවය මේකයි. සංස්කාරයේ යථා ස්වභාවය මේකයි. විඥානයේ යථා ස්වභාවය මේකයි කියලා ඔන්නේ පණිවිඩය තමයි අරන් ආවේ. සමත විපස්සනා දෙකින්. සිහියෙන් යුක්ත අර්ධෝත්පාලයක් ළඟින් ආවේ. කොතෙන්ද? විඥානය ළඟට. විඥාණයට ඔන්න ආව පණිවිඩේ. දැන් එතකොට මේ විඥානීය මේ ටික දැනගන්නේ කොහොමද? යථා ස්වභාවයෙන්. අපිට යථා ස්වභාවයක් දන්නේ අපි. ඇයි? ඕන එකයි එපා එක ඔක්කොම එනවනේ. ඊට පස්සේ ඔන්න දෙවෙනි පණිවිඩේ. තුන්වෙනි පණිවිඩේ මොකද්ද? ධාතු වල ස්වභාවය. ඒව ඇතුල් වෙන්නේ කොහෙන්ද? ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසෙන්නේ. වෙන කොහෙවත් ඇතුල් වෙන්න බෑනේ. ධාතු වල ස්වභාවය ඔන්න තුන්වෙනි මේ පණිවිඩකාරයෝ සීඝ්‍ර මේ පණිවිඩකාරයෝ දෙන්න අරන් එනවා. ධාතු වල ස්වභාවය මේකයි කියලා. සමත විපස්සනාවලින් මේක ගේන්නේ. පණිවිඩය ඇවිල්ලා කියන්නේ. ධාතු වල යථා ස්වභාවය මේකයි. පඨවි ධාතුව මේකයි. ආපෝ ධාතු යථා ස්වභාවය මේකයි. තේජෝ වායෝ මේ සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය මේකයි කියලා පණිවිඩය ඇවිල්ලා කියනවා. හරි. ඒතර විඥානීය ඒක තමයි දැනගන්නේ. ඔන්නේ පණිවිඩේ. නිවනේ පණිවිඩේ මේ. ඊට පස්සේ හතරවෙනි දූත යුගල ඔන්නෙනවා. මොකද්ද? පටිසමුප්පාදය. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ හේතු නැති වෙලා යනවා. පටිච්චසමුප්පාදයේ පණිවිඩේ මේක හැදින්නේ මෙහෙමයි. හේතු ප්‍රත්‍යයෙන් මේක සකස් වෙන්නේ මෙහෙමයි. හේතු නැතිකොට නැති වෙලා යන්නේ මෙහෙමයි කියලා ඒ යථා ස්වභාවයේ පණිවිඩය අරන් එනවා. එතකොට ඇසින් කනින් නාසින් දිවෙන් කයින් මනසින් ඇතුල් වෙන මේ අරමුණු වල එයා දන්නවා හේතුප්‍රත්‍යයෙන් ඇස හටගන්නේ මෙහෙමයි. හේතු නැති වෙනකොට ඇස නැති වෙලා යනවා. රූපය හේතුප්‍රත්‍යයෙන් රූපය හටගන්නේ මෙහෙමයි. හේතු නැතිවෙනකොට නැති වෙලා යනවා. හරි? විඥානය හටගන්නේ මෙහෙමයි. හේතු නැතිවෙනකොට නැති වෙලා යනවා. මේ ඔක්කොම හේතුප්‍රත්‍යයෙන් හටගන්න ස්වභාවය ඇත්ත යථාභූත ස්වභාවය දැන් ඒ පණිවිඩේ අරන් ආවේ. ඒක තමයි දැනගන්නේ. එතකොට මේ ඇතුලේ කෙනාගේ හරි ඇතුලේ කෙනාගේ දැන් කොහොමද යථාභූත පණිවිඩ තමයි දන්නේ යා. යථාභූත වශයෙන් ඒ ඔක්කොම දන්නවා පණිවිඩ ටික. එතකොට දෘෂ්ටිය පිරිසිදුයි. වැරදි දෘෂ්ටියක් නෑ යාට. එයි එයා ආයතන 6 ගැනත් දන්නවා. දෘෂ්ටිය පිරිසිදුයි. අන්න සම්මාදිට්ඨියෙන් යුක්තයි. පංච උපාදානස්කන්ධය ගැනත් දන්නවා. අන්න පංච උපාදාන මේ සම්මාදිට්ඨියෙන් යුක්තයි. ඒ යථාභූත පණිවිඩය අරන් ආවේ සමත විදර්ශනා වලින්. සිහියෙන් මේක මේ අනවශ්‍ය දේවල් එන්න දෙන්නේ නැතුව යථාභූත පණිවිඩය විතරක් එන්න දෙන්නේ. සිහියෙන්නේ. හරි? හැබැයි ඇතුළ වෙන්නේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින්. ඔන්න පංච උපාදාන ඔන්න යථාභූත පණිවිඩේ. ඔන්න සම්මාදිට්ඨියෙන් යුක්තයි. සතර මහා ධාතුන් වල ස්වභාවය අන්න සම්මාදිට්ඨියෙන් යුක්තයි. හේතුඵල ධම හොඳට වැටෙනවා. අන්න සම්මාදිට්ඨියෙන් යුක්තයි. එහෙනම් අර
අර ස්වාමීන් වහන්සේ දැන් 4 දෙනෙක් ළඟට ගියානේ. නේ 4 දෙනෙක් ළඟ දෘෂ්ටිය පිරිසුදු කියලා කියන්නේ මොකක්ද කියලා අහන්න. දැන් මේ 4 දෙනා දුන්න උත්තර වලට තමයි බුදුරජාණන් වහන්සේ මේ උපමාව දෙන්නේ. ලස්සන උපමාව දෙන්නේ. කොච්චර ලස්සනද? භාග්‍යතුන් වහන්සේ මේ දේශනා විලාසී විස්මිත බව සම්මා සම්බුදු කෙනෙකුට මෙහෙර වෙන කාටනම් කියන්න පුළුවන්, දේශනා කරන්න පුළුවන්ද? මේ උපමාව දැන් අපි දන්නවා. එතකොට එහෙනම් යථාභූත පණිවිඩයක් තමයි මොකක්ද? සම්මාදිට්ඨිය ඇති කරගන්න යථාභූත පණිවිඩයක් තමයි මොකක්ද? සතර ස්පර්ශ ආයතන 6 හට ගැනීමත් නැතිවීමත්. ඔන්න පණිවිඩේ. එහෙනම් අපි ඉගෙන ගන්න ඕනේ ඉස්සරහට මොකද්ද? ඒ පණිවිඩේ. ඔන්න යථාභූත ඥානය මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න හරි දර්ශන විසුද්ධිය පිණිස දර්ශනේ පිරිසුදු වීම පිණිස ඔන්න ඊළඟ පණිවිඩය තමයි පංච උපාදානස්කන්ධයේ සමුදයත් අස්තගමයත්. අපි ඒක ඉගෙන ගන්න ඕනේ ඉස්සරහට. සතර මහා ධාතුන්ගේ හට ගැනීමත් නැතිවීමත් සමුදයත් අස්තගමයත් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒ තමයි යථාභූත පණිවිඩය. ඊට පස්සේ පටිච්චසමුප්පාදේ මේක හේතුඵල ධාමෙන් හට ගන්නවා. හේතු නැතිකොට නැති වෙලා යනවා කියන ඒ ධර්මතාවය. ඔන්න යථාභූත පණිවිඩය. එහෙනම් ඉස්සරහට අපි ඒ පණිවිඩ හතර තමයි ඒ යථාභූත පණිවිඩ හතර තමයි ඉගෙන ගන්නේ. ඊළඟ දේශනා සමහරට දේශනාවක් හෝ දෙකක් සමහරට ඒකට වැය වෙයි අපිට. ඒතකොට මේ පණිවිඩ හතර තමයි අපි ඉගෙන ගන්නේ. එහෙනම් ඔබට දැන් මේ දේශනාවේ පසුබිම දේශනාව ඔබට හොඳට යම් කිසි මට්ටමකට ඔබට තේරෙන්න ඇතිනේ. අපිට ඉස්සරහට ඉගෙන ගන්න ටිකක් තේරෙන්න ඇතිනේ. ඇයි බුදුරජාන් වහන්සේ මේ උපමාව දේශනා කළේ? මේක ලස්සන උපමාවක්. හරිම ලස්සන උපමාවක්. හරි? එහෙනම් ඔබට මේ ධර්මය හොඳට පින්වත්නි නුවණින් යුක්තව මේ ධර්මයේ විමසලා හොඳට සිහිනුවණින් යුක්තව කටයුතු කරලා ඔබ අප හැම දිනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි අද මේ උතුම් සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අපේ අම්මත් අප්පච්චිත් ඇතුළු අපේ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් විසින් මාතලේ නාලන්දේ අතපත්තු නිවසෙහි පදිංචි පින්වත් මෑණියන් අපේ අම්මා, ඒ වගේම අපේ අප්පච්චි, ඒ වගේම සහෝදර සහෝදරියන් ඇතුළු අපේ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් විසින් තමයි අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වය දරලා තිබෙන්නේ. ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ මාර්තු මාස සහ අප්‍රේල් මාස උපන්දිනයන් සමරන දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා කියන උතුම් අරමුණ ඇතුව තමයි අද මේ දේශනාවට අනුග්‍රහය දරලා තිබෙන්නේ. ඒ කියන්නේ මාර්තු මාසේ අපේ අම්මගේ උපන්දිනේ, අප්‍රේල් මාසේ මගේ උපන්දිනේ. ඉතින් ඒක නිසා ඒ අරමුණ ආශිර්වාද කිරීම පිණිස තමයි අද මේ දේශනාවට දායකත්වය දරලා තිබෙන්නේ. ඉතින් අපේ අම්මත් අප්පච්චිත් ඒ වගේම පවුලේ ඥාති හිත මිත්‍රාදීන් මේ දේශනාව සඳහා දායකත්වය දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මයේ ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. ඉතින් අපි සියලු දෙනා එකතුලා මේ රැස් කරගත්තු සියලුම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කම සියලුම දෙවියන්ට, පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමති සියලුම දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද වහවහ ධර්මාවබෝධය පිණිසම මේ පින උපකාර වෙත්වා. ඒ වගේ මේ රැස් කරගත්තු සීලෝම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේ මේ රැස් කරගත්තු සීලෝම පුණ්‍ය ධර්මයන් අපේ පවුලේ මිය පරලොව ගිය සීලෝම ඥාති හිත මිත්‍රාදීන්ට
ඒ වගේම අන් අයට උදව් උපකාර කළ සියලු පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මේ පරිලෝකීය සීලූම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සූපත් වෙත්වා, සැපවත් වෙත්වා, වහවහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. ඒ වගේම මම මේ උතුම් ධර්මයේ කියා දීලා රැස් කරගත්තු සීල පුණ්‍ය ධර්මයනොත් මම සිල් ගුණ ධර්ම ආරක්ෂා කරලා මේ පැවිදි ජීවිතේ ඒ වගේම මේ විහෙර විහාර ආදී ඒ විහාරාරංග ඉදි කරන්න අනුග්‍රහ දක්වලා දායක උදව් උපකාර කරලා ඒ රැස් කරගත්තු සීලම පුණ්‍ය ධර්මයනොත් මම ඊ타ත්ම ගෞරවයෙන් අනුමෝදන් කරනවා මගේ ආදරණීය මෑණියන්ට, ඒ වගේම පියාණන්, ඒ වගේම සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ ඥාති මිත්‍රාදීන් සීලුම දෙනාට. ඉතින් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත්භාවයේ දීර්ඝායු සම්පන්නිය සැලසෙත්වා. උතුම් කල්යාණ මිත්‍ර ඇසුර නිරතුරුවම ලබන්න වාසනාව ලැබේවා. බොහෝ පින්දහම් කරගන්න වාසනාව ලැබේවා. කුසල් දහම් දිනු කරගන්න වාසනාව ලැබේවා. මෙලොව ජීවිතයේ පරලොව ජීවිතයේ යහපත් කරගන්න වාසනාව ලැබේවා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම කොරෝනා වෛරසයේ හේතුන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සීලූම දෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසේවා. දායකත්ව දැරූ සීලම පින්වතුන්ට, නන් අයට උදව් උපකාර කළ සීල පින්වතුන්ට උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලෝම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලෝම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සීලෝම දෙනාටත්, ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් සීලෝම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.